ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ලෝක සත්‍යයට දුකින් නිදහස් වෙන මාර්ගයක් පෙන්වලා දුන්නා. වසර 45ක් මුළුල්ලේම ධර්මය අවබෝධ කළ හැකි ඒ ප්‍රඥාවන්ත උදවිය හොයාගෙන අවැසි නොබලා පාගමනින් සෙරප්පු දෙකක් නොදා මහා කරුණාවෙන් යුක්තව ඒ උතුම් ධර්මය ඒ උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළා. බුදුරන් වහන්සේ වයස අවුරුදු 80ක් ආයු වළඳලා මේ ලෝකය අතහැර ගියා, පිරිනිවන් පාවදාලා. බුදුරන් වහන්සේ නමක් පිරිනිවන් පානකොට මේ ලෝකය කම්පා වෙනවා. මේ ලෝකයේ තුල යම් පිරිසකට සිත සැලසෙන්නේ ඒ උත්තම බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වීමෙන්. ධර්ම අවබෝධ කිරීමට පිරිස යොමු වෙනවා. සුගතිගාමි සදහා දන්පැන් පූජා කරලා හිත පහදවාගෙන පිරිස යොමු වෙනවා. මේ ලෝකයේ උතුම් බුද්ධ රත්නයක් පහළ වීම සියලු දෙවි මිනිසුන්ට හිත පිණිස පවතිනවා. ඒ උත්තමයා දේශනා කරන්නට යෙදුන ශ්‍රී සද්ධර්මය තාගත ශ්‍රාවකයන්න් වහන්සේලා විසින් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ඇවිදිලා ලෝකයාට ඒ ධර්මයේ පැහැදිලි කරලා පෙන්නලා ඒ ධර්මයේ ඉස්මතු කරලා කාලෙන් කාලෙට මේ ධර්මයේ ලෝකේ බබලවනවා. කාලෙන් කාලෙට ලෝකයේ ධර්මයේ බබලන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි, ඒ බුදුජාන වහන්සේගේ දහමම ඒ ආකාරයෙන් ඉස්මතු කරමින් ඒ දහමට අනුව ජීවිතය ගත කරන යතිවරයාණන් වහන්සේලා නිසා. ඒ වගේම මේ උත්තම රහතන් වහන්සේලා නිසා. අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාවල වසර 2563කුත් ඉක්මීලා. ඒ ඉක්මන කාල තුලදී මෙච්චර වසර ගාණක් ගියහම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් විවිධ අදහස් මතවාද ලෝකයේ තුල ඉස්මතු වෙනවා. සද්ධර්ම ප්‍රතිරූපකයන් ලෝකයේ ඉස්මතු වෙනවා. සද්ධර්ම ප්‍රතිරූපකයන් තුලින් විවිධ ප්‍රතිපත්ති ප්‍රතිපදා ඉස්මතු වෙනවා. එහෙම ඉස්මතු වෙන තැනදී ලෝකයේ බුදුරයන් වහන්සේ බබලන්නේ නැහැ. තථාගත ධර්මයේ බබලන්නේ නැහැ. ආර්ය මහා සංඝරත්නය බබලන්නේ නැහැ. නමුත් පින්වතුනි, කාලෙන් කාලෙට ලෝකයේ උපදින මහා යතිවරු, ඒ මහා යතිවරු බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ධර්මයම ඉස්මතු කරන්න ඒ උත්තමයන්ට හැකියාව ලැබෙනවා. ඊට අනුවම පිළිවෙත් පුරන්නට හැකියාව ලැබෙනවා. ඒ කාලෙදී ඒ දහම අහන අය තුලින් ඒ සමාජය තුලින් බබලන බුදුරජාණන් වහන්සේ, ඒ සමාජය තුලින් බබලනවා තථාගත ශ්‍රී සද්ධර්මය, ඒ සමාජය තුලින් බබලනවා තථාගත ශ්‍රාවක සංඝරත්නය. ඒ සමාජය තුලින් මිනිසයන්ට යහපතක් සිද්ධ වෙනවා සුගතිගාමි වීම සඳහා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් පවතින්නේ, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළවන්නේ ඉන්දියාවේ ජම්බුද්වීපේ. ඒකට හේතුව ඒ මගධ රටේ මිනිස්සුන්ට අසාමාන්‍ය හැකියාවක් තියෙනවා. ඒ සමාජයේ ගතියකින්ම ඒ මිනිස්සුන්ට තියෙන විමුක්තිය හිීමේ අවශ්‍යතාවය නිසා බුදුවරු ඒ සමාජයේ පහළ වෙනවා. නමුත් ඒ දහම බොහෝ කාලයක් ඒ සමාජයේ පවතින්නේ නැහැ. ඒකට හේතු වන්නේ මේ සමාජයේ විමුක්තිකාමී නිසා. සමාජයේ විමුක්තිකාමී නිසා ඒ සමාජය තුළ විමුක්ති හොයන ප්‍රතිපදා ගොඩාක් ගොඩ නැගෙනවා. හැබැයි කාලානුරූපව මිනිස්සුන්ගේ ප්‍රඥාව එන්න එන්න දුර්වල වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා දේශනා කරන උතුම් ශ්‍රී සද්ධර්මය
වටහා ගන්නට අවබෝධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. විමුක්තිකාමී පරිසරයක ප්‍රඥාවන්තයෝ අඩු වෙනකොට ඒ සමාජයේ ප්‍රඥාවට ගෝචර විමුක්තිකාමී ප්‍රතිපදාව පවතින ඉඩක් නැති වෙනවා. මොකද ප්‍රඥාව අඩු නිසා බුදුරයන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න බෑ. නමුත් සමාජයේ විමුක්තිකාමී ඒ නිසා ප්‍රඥාව අඩුයි විවිධ වෙන ප්‍රතිපදා ඒ සඳහා අනුගමනය කරනවා. ඊටා ඉක්මනින් ඒ සමාජයෙන් බුදුරන් වහන්සේගේ ධර්මය අතුරුදහන් වෙනවා. නමුත් වින්වතුනි අපේ රටේ ශ්‍රී ලංකාව තුළ විමුක්තිකාමී චින්තනයක් නැහැ. විමුක්තිකාමී පරිසරයක් නැහැ. බුදුරන් වහන්සේගේ ධර්මයේ තුලිනුයි අපේ ලංකාවට විමුක්තිකාමී චින්තනයක් ඇති වුණේ. තව විමුක්ති හොයන ප්‍රතිපදා බුදුරන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් හෝ තියෙන දෙයකින් තොරව ලංකාව තුල නැහැ. ප්‍රඥාවන්තයෝ අඩු වුණාට විමුක්තිකාමින් නැති නිසා වෙන ප්‍රතිපදා බුදුරන් වහන්සේගේ නාමයෙන්වත් නැතුව වෙන ප්‍රතිපදා සමාජයේ ඉස්මතු වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා නාම මාත්‍රිකව හරි නැත්තම් පොත්වලට සීමා වීමෙන් හරි ඒ දහම පවතින්නට ඒක හේතු වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාව වගේ රටවල මේ ධර්මයේ ඉතුරු වෙලා තිබුණා. යම් කිසි කෙනෙකුට විමුක්තිකාමී හිතක් ඇති වුණා නම් අන්නේ කෙනා ඒ ධර්මය හොයාගෙන ඇවිදින්න යාට පුළුවන් මේ ධහම දකින්න. පින්වතුනි ජම්බුද්වීපයේ පරිසරයෙන් විමුක්තිකාමී චින්තනයක් ඇති වෙනවා. පරිසරයෙන් නැතුව කෙනෙකුට විමුක්තිකාමී චින්තනයක් ඇති වෙනවා නම් බුදුරරුන්ගේ ධර්මය ඇහෙන්නෙත් නැති සමාජයක ඒක හරිම ආශ්චර්ය දෙයක් නේද? පින්වතුනි මීට වසර 50 ගානකට ප්‍රථමයෙන් වසර 53-4කට ප්‍රථමයෙන් ඩෙන්මාර්ක් රටේ තරුණ කුමරෙක් හිටියා. තරුණයෙක් හිටියා. ඒ තරුණයා වයස අවුරුදු 22 23 වගේ වෙනකොට සමාජයේ විමුක්තිකාමී චින්තනයක් නැති වුණාට විමුක්තිකාමී හිතක් ඇති වුණා. විමුක්තිකාමී හිතක් ඇති වෙලා දහමකුත් යුරෝප රටවල ඇහෙන්නේ නැහැ. දහමකුත් යුරෝප රටවල ඇහෙන්නේ නැති තියෙද්දි ආසියාතිකරේ මේ විමුක්තිය හොයන ප්‍රතිපදා බුදුරජාණන් වහන්සේගේ දාර්ශනයක් තියෙනවා කියලා අහන්න ලැබුණා. 1960 ගණන් වල ආසියාතිකරේ ඉන්දියාවට ඇවිදිලා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඇවිදිලා ශ්‍රී ලංකාවේ තරුණ යවුන් කුමරෙක් පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනේ ධර්මයේ ඉගෙන ගත්තා. සුදු ජාතිකේ විමුක්තිකාමී සමාජයකුත් නැහැ. විමුක්තිකාමී දහමක් කියන අයත් නැහැ. කොහොම හැකියාවක් තියෙන්නේ නැද්ද? ඒ විදිහට විමුක්තියක් හොයාගෙන ලංකාවට ඇවිදිලා ලංකාවේ පොල්ගස්දුව ආරන්නේ මේ ගිහි කාලයේ සිටිද්දිම ඉගෙන ගන්න පටන් ගත්තා. මේක ඉගෙන ගන්න නම් පාලි ඕනේ. පාලි භාෂාව ඕනේ. අපි නම් එකපාරට අපේ විමුක්තිය හොයන්න එනකොට භාවනා කරන්නයි හොයන්නේ. නමුත් බලන්න මේ අසහාය හැකියාව මට ඉගෙන ගන්න ඕනේ පාලි. තරුණ කාලේ පැවිදි වෙන්න කලින් පාලි ඉගෙන ගත්තා. මට ඒ කාලේ පැහැදිලි කරා කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ. එතකොට පැවිදි වෙලා අවුරුද්දක් විතර පොල්ගස්දුව ආරන්නේ. ස්වාමීන් වහන්සේ කිව්වා ඒ තරුණයාට ඒ උපාසක මහතාට තරුණ උපාසක මහතාට අපි වචන දෙකක් කියලා දෙන සැනින් ඒ භාෂාව අල්ලගත්තා. එච්චර ඕනකමක්, එච්චර හැකියාවක් ඒ pāli භාෂාව ඉගෙන ගත්තා. pāli භාෂාව ඉගෙනගෙන මහාන වුණා. ධර්මයේ හොඳට ඉගෙන ගත්තා. ධර්මයෙන් ඉගෙන ගත්තා. ඒකට ගොඩාක් පාදක වුණා Taman ඉගෙනගත්ත අතීතයේ බුදුරයන් වහන්සේ විවහාර කර භාෂාව. එක එක්කෙනා කියන මති මතාන්තර වලින් තොරව සැබෑ මූලික බුද්ධ වචනය හොයන්න පටන් ගත්තා. ඒ මූලික බුද්ධ වචනය හදාරන්න පටන් ගත්තා. ඒ මූලික බුද්ධ වචනය අනුව ජීවිතය ගත කරන්න පටන් ගත්තා. ඒ වයස 20 ගණන් තුලදීම උතුම් පැවිදි වීමටපත් වුණා. පැවිදි වෙලා හොඳට ධර්ම විනය ඉගෙන ගත්තා. කල්පනා කරා මට හරියන්නේ වනාන්තර ජීවිතේ. වනාන්තර ජීවිතේ හරියන්නේ වනාන්තරය කියන කාරණාව එක කරගෙන නෙමෙයි.
අතාගත ධර්මයේ සඳහා වනාන්තර ජීවිතේ පහසුයි කියලා හිතාගෙන. හරිම පුදුම කාරණාවක් තමයි ඒ උත්තමයාගේ සහෝදරයෝ දෙදෙනෙක් හිටියා. පැවිදි සහෝදරයෝ. එක ගුරුවරයාගේ ගෝලයෝ. ඒ කෙනෙක් තමයි කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ. අනිත් කෙනා තමයි ජර්මන් ඥාන විමල ස්වාමීන් වහන්සේ. ඊළඟට ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමීන් වහන්සේ මේ තරුණයා. තුන් දෙනාම එකම විදිහ අදහස්. එකම විදිහ මූලික බුද්ධ වචනය හොයනවා. එකම විදිහට පාලි භාෂාව තුලින් ධර්මය හොයනවා. එකම විදිහට විවේකීව ගත කරනවා. කටුකුරුන් ස්වාමීන් වහන්සේත් ඥානිමල ස්වාමීන් වහන්සේත් දැන් බොහෝ කාලයකට කලින් අපවත් වුණා. මේ ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමීන් වහන්සේ වනාන්තරයට ගිහිල්ලා මේ තමන්ගේ අත්අකුරින් මේ උතුම් බුද්ධ වචනේ ලියනවා. සජ්ජායනා කරනවා. කැලේ ඈත ඉන්නවා. දුෂ්කර ගම්මානවල මිනිස්සු දන් හැන්දක් පූජා කරලා පින් සිද්ධ කරගන්නවා. හරි විශේෂයක් තියෙනවා. ඒ තමයි පළවෙනිම දේ උතුම් බුද්ධ වචනේ මූලික බුද්ධ වචනේ පමණමයි හොයන්නේ. ඒ මූලික බුද්ධ වචනේ අනුවමයි ප්‍රතිපදා කරන්න හොයන්නේ. වෙන කිසි දෙයක් හොයන්නේ නැහැ. ඒ වගේම තමයි සිව්පසේ කොච්චර ලැබුණත් Tamanට අවශ්‍ය දේ විතරයි ගත්තේ. ඒක මේ ලෝකයේම වනාන්තරයේ තනියම වාසය කරන සම්පදායක් හඳුන්වා දුන්නේ ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමීන් වහන්සේ. හුදකලාව වනාන්තරයේ කිලෝමීටර ගාණක් ඈත කුටිවල දොරවල් ජනෙල් නැති බිත්ති 3ක් තියෙන කුටි සේනාසනයක තනියම හුදකලාවේ හැමදාම ධර්මයේ සජ්ජායනා කරමින් ධර්මයේ ඉගෙන ගනිමින් වනාන්තරයේ සිරිය දකිමින් ගත කරා. ඒ පළාත්වල ලග්ගල ප්‍රදේශයේ මිනිස්සු පුදුමාකාර සතුටක් ඒ උත්තමයන් වහන්සේ දකිනකොට. ඒ වගේ මුළු ලෝකයෙන් ප්‍රසිද්ධ වුණා කැලේ ඉන්න සුදුහාමුදුරුවෝ අලියාපාගපු සුදුහාමුදුරුවෝ කකුල කොටයි. අලියෙක් දවසක් ස්වාමින් වහන්සේ දැක්කේ නෑ අලියා. අලියත් ස්වාමින් වහන්සේ දැක්කේ නෑ මද කිපිච්ච හස්තියේ. ස්වාමින් වහන්සේ ඉදිරියට එනකොට අලියා පාරට පැනලා කකුල් දෙක උස්සගත්තා. මොකද කලබල වෙලා හිටියේ. නමුත් අලියා දැක්කේ නෑ ස්වාමින් වහන්සේව. පාර අයිනේ ඉන්න නිසා ස්වාමින් වහන්සේ දැක්කේ නෑ. අලියා කකුල් දෙක උස්සගෙන ඉන්න ඉස්සරහා ස්වාමින් වහන්සේ අලියාගේ කකුල වැදිලා වැටුණා. අලියා කකුල තිබ්බේ බිමින් තියෙනකොට ස්වාමින් වහන්සේ කකුල උඩින්. හැබැයි අලියා හරිම දුකින් යන්න ගියා. රැය කෙලි වෙනකන් එතන වැඩ සිටියා. උදේ පින්ඩපාත ගිහලා එන ගම. ලේ විලක් මැද. හැබැයි වනාන්තරයේ අලි ගොඩාක් වටේ ඉඳලා තියෙනවා. කිසිම කරදරයක් කරලා නැහැ. පහෝදා පින්ඩපාතේ ඉන්නේ නැති නිසා හොයන්න බලනකොට මිනිස්සු ඇවිදලා බලනකොට හරිම සිහියෙන් තාම ඉන්නවා. තරුණ කාලේ. ඉතින් ඒ නිසා අලියාපාගපු ස්වාමින් වහන්සේ කියලාත් ප්‍රසිද්ධයි. හැබැයි උන්වහන්සේගේ වටිනාම දේ තමයි මූලික බුද්ධ වචනය හිතපු එක. ඒකට අනුවම කටයුතු කරපු එක. ඉතින් ඒ උත්තමයා ඊ අපවත් වුණා. ඉතින් ඒ උත්තමයා මේ ලෝකේ අපි ප්‍රසිද්ධයි කියලා ධර්මයේ කතා කරනවා සමාජය තුළ. ඒ වුණාට සැබෑ බුද්ධ වචනේ ඉස්මතු කරන්න මහ යතිවරයෙක් වුණා. පසු පරම්පරාවට ආදර්ශයක් වුණා. අදරත් වනාන්තරයේ හුදකලා භික්ෂූන් ගත කරනවා ඒ උත්තමයාගේ ආදර්ශය නිසා. ඉතින් මටත් මේ උතුම් ධර්මයේ සඳහා ගොඩාක් මඟ පෑදෙන්නට මගේ ගුරුවරයෙක් වුණා. ඒ ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. එතකොට කරන්නේ පැයදුනේ 69 ඉස්සන. කතරන. ගුරුවරයා කවදාද ඥාන පොලික සන? නෑ ඥානලෝක. එහෙම. ඥාන තිරෝකහංගන්ගේ පාඩේ ගෝලය. එහෙම. සිංහල. ඔව්. ඥානදීප මහාතේරෝ සදාරඤ්ඤ විපස්සකෝ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං පුසතු තං අමතං පදං සමකල්හිම අරණ්‍ය සේනාසනවල වැඩ වාසය කරමින් විදර්ශනා භාවනා වැඩූ
ඥානදීප මහා තෙරුන් වහන්සේ මේ පින් අනුමෝදන් වී ඒ යමානිවන ස්පර්ශ කරත්වා